සුබ දවසක් යනකොට මොන්න මම ගත්තා රචනා ප්‍රශ්න වල B කොටස අරගෙන. එතකොට අපි A කොටසයි කෙටි ප්‍රශ්න ටික ඔක්කොම ඉවර කරලා තියෙනවා. දැන් B කොටසේ දැන් ප්‍රශ්න 6ක් තියෙනවා. හරි. ඒ ප්‍රශ්න ටික අපි ටක් ගාලා බලමු. බලන්න මුලින්ම තියෙන මෙහෙම එකක්. සමාන ශ්‍රේණියේ තුන්වන පදේ ඍණ 2 හා හතරවන පදේ 1 වෙන. ඍණ ශ්‍රේණියේ පොදු අන්තරය කීයද? පළමු පදය. එතකොට මේකේ මේ තුන්වෙනි පදේ හතරවෙනි පදේ විතරයි දීලා දෙන්නේ. හරි. හත්වෙනි එක. එතකොට මේක T3 දීලා දෙනවා. ඒ වගේම T4 ආගෙන දීලා දෙනවා නේද? T3 කියන තුන්වෙනි පදේ ඍණ 2යි, හතරවෙනි පදේ 1යි. ඍණ 2යි 1යි. හරි. දැන් අපි මුලින්ම අහන පොදු අන්තරය. ඒ කියන්නේ සිම්පල් D. පොදු අන්තරය ගන්න කොහොමද? පළවෙනි පදේ නොවන පදයෙන් ඊට පෙර පදේ පළවෙනි පදේ නොවන පදයෙන් ඊට පෙර පදේ අඩු කරනවා. එතකොට මේක හතරවෙනි පදේ එකෙන් මේක අඩු කරනවා. 1 ඍණ 2. එතකොට මෙතන 1 ඍණ මෙතන ධන වෙනවා. 1 ධන 2 3යි. පොදු අන්තරය 3යි. හරි. ඊට පස්සේ පළමු පදේ කොහොමද ගන්නේ? පළමු පදේ හොයන්නේ අපි දැන් මේක අර සූත්‍රෙ ලියන්නේ නැහැ. මොකද දැන් මෙතන ඔයාලා තුන්වෙනි පදේ දන්නවනේ. තුන්වෙනි පදෙන් තව 3ක් අඩු කරනවා. කීයද? තුන්වෙනි පදෙන් 3ක් අඩු වෙච්චා ඍණ 5යි. ඍණ 5ෙන් තවත් 3ක් අඩු කරනවා. ඍණ 8යි. ඔව්. එහෙම තමයි ගන්න වෙන්නේ. එහෙම තමයි ලේසිම. කොහොමද? 1 ඊට පස්සේ ඍණ 2 ගුණ 3ක් අඩු වෙලා ඍණ 5 3ක් අඩු වුණා ඍණ 8. 1 2 3 4. ඔහොම තමයි. ඍණ 8 තමයි පළවෙනි පදේ. හරි. ඊට පස්සේ ඊළඟ එකට යන්න. බලන්න ඊළඟ එකේ තියෙන්නේ පළමු පදේ එන්නේ ඓක්‍ය මේවා වෙනවා. එතකොට පද ඓක්‍යක හොයන සූත්‍රය දන්නවා. SN සමාන M බෙදීම දෙකක් ඒ දන්න ඊළඟ වෙන එක. ලියන්නත් එනවා. SN සමානයි M බෙදීම 2යි දෙකක් ඒ දන්න M වෙන එකක් B. මෙන්න මේ සූත්‍රය මතක ගන්නවනේ. ඕකේ. මේ D තියෙනව නේද? අනේ D තියෙන තැනට අපි ගත්ත අගයත් ආදේශ කරනවා. ඒ වගේම මෙතන A ගේ අගය වෙනත් අන්න එකත් ආදේශ කරනවා. ඔය ටික ආදේශ කරාම ඔය කියන උත්තරය එනවා. බලන්න මම හදලා දෙන්නම්. M බෙදීම 2යි දෙකක් කියන දෙවරක් ඍණ 8. දාන M ඍණ 1 වරක් D කියන 3යි නේද? දැන් අපි මේ වරහන් ඇතුළේ සුළු කරමු. මෙතන ඍණ 16යි. මෙතන 3ක් කියන ඍණ 3යි. මෙතන යනවා N ඍණ 2 වරක් 3ක් කියන ඍණ 19. මේකයි වෙනම කියලා කියන්නේ. SN සමානයි M බෙදීම දෙක 3ක් කියන ඍණ 19. හරි. ඒක හරි නේද? ඊට පස්සේ පළමු පද ඓක්‍ය තත්වයේ ඓක්‍ය ස්වරය. ඒක ගන්න මෙහෙම. මෙතන n වෙනකොට අද දානවා. එච්චරයි කරන්නේ. 7 බෙදීම 2 3 වරක් 7 ඍණ 19. තව 3 වරක් අද 21යි 21 19 2යි p 2යි මේ දෙක සුළු වෙලා උත්තරේ 7ක් කියලා. බලලා සුළු කරලා බලන්න උත්තරේ 7යි. හරි. ඒ රෝණ එක 4. ඊට පස්සේ අපි ඒක B කොටසක් තියෙනවා නේද? බලන්න B කොටසේ තියෙන මෙහෙම එකක්. 8න් 4 ඍණ 4න් 2 2න් 1 ඍණ 1 2 උරන්තු ශ්‍රේණි 10 වන පදේ සොයන්න. හරි 10 වන පදේ සොයන්න අපි මුලින්ම මොකද්ද මේ ශ්‍රේණිය කියලා පොඩ්ඩක් අඳුරගමු. 1 8 8 ඍණ 1 8 4 ඊපස්සේ 2න් 1 ඊට පස්සේ ඍණ 1 ඔහොම යනවා නේද? මේක අපි මුලින්ම පොදු අනුපාතය හොයාගන්න. මේ කියන්නේ සිම්පල් R හොයන්න කොහොමද කියලා මතකද? පළවෙනි පදේ නොවන පදෙන් ඊට පෙර පදේ බෙදලා. ඒ කියන්නේ දෙක බෙදීම ඍණ 1 කියලා ගන්නවා. උත්තර එන්නේ ඍණ 2යි. නේද? හරි. දැන් අපි පදේ වල සූත්‍ර මතකද ගුණොත් හේතුවල TR සමානයි A R එන්නේ. TR නේ T එන්නේ
Tn සමාන AR engine එක. ඒ කියන්නේ පළවෙනි පදේ. එතකොට 1 8 වරක් R කියන්නේ වෙන දෙක කියලා කිව්වා. එතකොට අපි ඊවෙන පදේද බලන්නේ හවල් පදේ 10. එතකොට මෙතන වෙන්නේ 9. 10 නිකන් කියන 9 එන. උත්තරේ එනවා ඍණ මම හිතුවා ඍණ 64යි. ඒ කියන්නේ මෙහෙම. ඍණ දෙක නම් පාරක් ගුණ කරනවා. එතකොට එනවා 512 දුවද 512 අටෙන් බෙදලා වෙනවා ඍණ 64යි. ඉතින් ඍණ 512 නේ. එතකොට එන්නේ ඍණ 64යි. ඔක තමයි B කොටසේ උත්තරේ. හරි. ඊට පස්සේ 8 වෙනි එකට යනවා අපි. 8 වෙනි එක බලන්න මෙහෙම එකක් තියෙනවා. සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණ සයිස් අනුදාන කවකට භාවිතයෙන් පහද නිර්මාණ කරන්න. හරි. මම කියලා දෙන්නම්. මුලින්ම තියෙනවා ත්‍රිකෝණයක් අදින්න. එතකොට AB BC 8 සෙන්ටිමීටර නේද? මම මුලින්ම AB රේඛා අඳ ගන්නවා. අඩ්රූලෙන් නෙවෙයි. අඩ්රූලට මේ කීයද 6.8ක් 6.8ට වඩා වැඩි දිගක් ගන්නවා අඩ්රූලෙන්. ඊට පස්සේ කවකට 6.8ක් කරගෙන මෙතන මේ කොට දෙක මෙහෙමයි ජාබ ගන්නවා. මෙන්න මේක තමයි 6.8. මම මේක AB කියලා ගන්නවා. හරිද? තව පාදික ටිකක් දීලා තියෙන හැබැයි ඒ පාදික ගන්න ගන්නේ අපි ABC අංශක 60 නිර්මාණය කරන්න ඉන්නවා. ABC අංශක 60. ඒ කියන්නේ මෙන්න මෙතන අංශක 60 නිර්මාණය කරනවා. කොහොමද නිර්මාණය කරන්නේ? මෙතන කවකටද ඡාපයක් ගන්නවා. ඒ දුර වෙනස් කරනකොට මම මුලින් දැන් කියනවා B ලක්ෂණය නම් කවකටද ඡාපයක් ගන්න මුලින්. ඒ ඡාප දුර වෙනස් කරනකොට මෙන්න මෙතන කවකට දෙලා ආයෙ මෙහෙම ඡාපයක් ගන්න. ඊට පස්සේ මෙන්න මේකයි මේක යා කරලා මෙතන තමයි අංශක 60 නිර්මාණය වෙන්නේ. හරිද? උත්තර 60. ඊට පස්සේ කියනෝනේ BC 6.8 එක. ඊට පස්සේ තවත් 6.8ක් ගන්න මෙතන දීලා මෙහෙම ඡාපයක් ගන්නවා. හරි මෙන්න මෙතන තමයි C තියෙන්නේ. ඊට පස්සේ අපි AC තියාගමු. හරි ඔක තමයි ත්‍රිකෝණය. එතකොට මෙතන නිර්මාණය කරලා ලකුණු ගොඩක් හම් වෙනවා. මෙතන 6.8 හරියට දෙනවනේ මෙතන 60 අනිවාර්යෙන් තියෙනවනේ මෙතන 6.8ක් තියෙනවා. හරි. ඔතන මුලින්ම කියන්නේ. ඊට පස්සේ A හා C ට සමදුන D පිටසේ. A හා C ට සමදුන D. ඒටයි C ට සමදුන වෙන පාතේ ගන්න යන්නේ. මේ AC දුරට වඩා භාගයට වඩා වැඩි දුරක් කවර කරන ඡාප කරන දෙපැත්තට. මේ පැත්තට ගහනවා. මම ඊට නැදින්ද මේ පැත්තට ගහලා ගන්නවා. ඒ වගේම මෙතන තියලා මේ පැත්තේ දෙනවා. A ලක්ෂය තියෙනවා C ලක්ෂය තියෙනවා ඊට පස්සේ ඒක යා කරන වේගාව තමයි ඒටයි C ටයි සමදුලින් කියන පාතේ. හරි. BA සමාන්තර CD. BA සමාන්තර CD. ඒ කියන්නේ BA පැත්තට CD තියෙනවා. එතකොට මෙතන 60 එන. ඔයාලා මතකද මේ සමාන්තර එක වල තියෙන මේ ඒකාන්තර අනුරූප ගුණ වල අගයන් සමාන වෙනවා කියලා. එතකොට මෙතන Z එක තියෙන විදිහට මෙතන 60ක් නිර්මාණය කරන්න හරියද මෙහෙම. එතකොට මේ රේඛාව සමාන්තරයි. එතකොට කරන්නේ එහෙම. මෙතන තියලා ඡාපයක් ගන්නවා. ඒ දුර වෙනස් කරනවා මෙතන තියලා එහෙම ඡාපයක් ගන්නවා. ඊට පස්සේ මේක යා කරනවා. හරි. එතකොට D තියන්න ඕනේ මෙන්න මේ රේඛා දෙකම හම්බෙන්න තැන. මොකද කියනෝනේ ලක්ෂ මේ A' C ට සම්බන්ධ වෙන්නත් ඕනේ BA සමාන්තර CD වෙන පැත්තට D ලක්ෂය ලකුණු කර ABCD චතුරස්‍රය සම්පූර්ණ කරන්න. ABCD චතුරස්‍රය සම්පූර්ණ කරන්න. හරි ඒකත් හරි. ABCD චතුරස්‍රයත් හරි. බලන්න ඊට පස්සේ මොකක්ද තියෙන්නේ කියලා. A හා C හරහා යන්නා වූද A හිදී AB රේඛා ස්පර්ශ කරන වූ වෘත්තය නිර්මාණය කරනවා. A හා C හරහා යන්නත් ඕනේ. ඒ වගේම AB රේඛා ස්පර්ශ කරන්න ඕනේ. මෙතන ඉඳන් රූපයක් දාගෙන මෙහෙම. මේ වගේ රූපයක් තමයි එන්නේ. ස්පර්ශ කරන්න ඕනේ. හරි. ඊට පස්සේ මොකද කියන්නේ බලන්න ඊට පස්සේ කියනවා ඒක තමයි වෘත්තයේ කේන්ද්‍රය ඕනම් ඒ කියන්නේ ඕක කියන්නේ මෙන්න මෙතන ඕනම් BOC සමාන BOA බව පෙන්වන්න. BOC BOA සමාන බව පෙන්වන්න. BOA BOC බලන්න
මෙන්න මේ AB මේ වෘත්තයට ස්පර්ශ කරන මේ BC කියන වෘත්තයට ස්පර්ශ කියලා පැහැදිලිද? ඔව් මොකද මේක අදින් සමතුල සමානයි නේද? මේකට මේක සමානයි කියලා අපි ගන්නවා ගන්නව. හරි. එතකොට ස්පර්ශකයක් කියන්නේ එතන ඉඳන් කේන්ද්‍රයට ගන්නකොට අංශ ගණනක් කරනවා. මෙතන අංශ ගණනක් කරනවා. එතකොට මෙන්න මේ කොටසයි කියන මොනවද? අරවල. එතකොට වල වෘත්ත මේ ත්‍රිකෝණ දෙක මම ත්‍රිකෝණ වල අපුල යන්න BCO ත්‍රිකෝණය හා මෙතන BAO ත්‍රිකෝණය සලකුව BCO මෙන්න මේ ත්‍රිකෝණය සලකුව මේකේ කාර්ය දෙක සමානයි නේද? ඒ කියන්නේ BC සමානයි AB හා AO සමානයි OC. එම නිසා BCO ත්‍රිකෝණය අංග සමයි BAO ත්‍රිකෝණය කර්ණපය. හරි. ඒ වගේ අංග සමගරය කියලා හිතන්න. මේ අංග සමගරය අපිට දැන් කෙන්නන කියනකොට මොකද්ද? BOC. බලන්න BOC මෙන්න මෙතන කෝණය BOA කෝණය සමානයි කියලා වෙනවා නේද? ඔව්. ඊට පස්සේ අපි කියනවා මේක අත්ත පස්සේ අංග සමත්‍රිකෝණ අනුරූපාංග සමාන බැවින් අංග සමත්‍රිකෝණ වල අනුරූපාංග සමාන බැවින් BOC කෝණය සමානයි BOA කෝණය. අර වාක්‍යය කියලා තමයි මේක ලියන්නේ. නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. ඕක තමයි 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට අපි යන 9 වෙනි ප්‍රශ්නෙට. බලන්න 9 වෙනි එක මොකක්ද තියෙන්නේ කියලා. පතුලයාරය R උස එච්චු සිල්නක ලෝහ කුට්ටිය කුණු කර ඉන්න හරියට. අන්න ඒක වැදගත්. හරියට කියන එක වැදගත්. මෙන්න මේ සිලින්ඩරයක් තියෙනවලු. මේකෙන් භාගයක් තමයි උණු කරලා හදනවා කියන ගෝල 3. 1යි 3යි. එතකොට මේ වගේ අපි අරේවල් යන දීලා දෙනවා. මේකේ අරේ R කියලා කියනවා නේද? උස R අරේ R උස එච්චු. හරි. ඔහොම තමයි කියලා තියෙන්නේ. ඒ වගේම එම් අඩ කුණු කර සමාන බල තුනක් සෑදේ. ගෝලකාරය A නම් ඒ කියන්නේ මේ ගෝලකාරය A කියලා ගන්නත් තියෙනවා. හරි. ඉතින් හරි නේද? දැන් එතකොට උතුනක මොකද්ද කරන්නේ? මෙන්න මේ සිලින්ඩරේ පරිමාණයෙන් භාගයක් සමාන කරනවා. මෙන්න මේ ගෝල තුනේ පරිමාණය නේද? හරි. සිලින්ඩරයේ කොහොමද බලන්න? 5 R වර්ග H වරක් භාගය සමාන ගෝලයක පරිමාණය. 4න් 3 5 A ගලය දෙක තුනකින් තියෙන හින්දා මෙතන 4 මිලිමීටර සරි. 4 මිලිමීටර 3යි 5 A ගලය. හරි. දැන් අපි මේක සුළු කරමු. මෙතන 3ට මේ 3 සුළු වෙනවා. අපිට තනි කරගන්න කියන්නේ 8ට. 8 අගයක් ගන්න කියන්නේ. හරි. මේ 5ට මේ පැත්තේ දෙන 5 සුළු වෙනවා. එතකොට මේ පැත්තෙන් බලන්න. අපිට මේ මෙතන R වර්ග H මෙතන මේ පැත්තට එනවා. දෙවරක් 4 8යි නේද? 8 සමානයි A ගණනයක ඉතුරු වෙනවා. දැන් අපිට A ගන්න ඕනේ. ඒ ගන්න මෙහෙම. එතකොට 8 කියන කාලේ කියන්න පුළුවන් 2 3 වෙනි බලයෙන්. අන්න ඒක ඒ විදිහට එනවා. ඊට පස්සේ අපි දෙපැත්තට 3 වෙනි මූල ගන්නවා. එතකොට 3 වෙනි මූලෙ මේක එළියට එනවා. එතකොට උත්තර වෙන්නේ R වර්ග H ගේ 3 වෙනි මූලය බෙදීම 2 සමානයි A. මෙන්න මේක තමයි අවසාන උත්තරය. ඕකේ. හරි. ඊට පස්සේ ක්‍රමයක් දෙක. R සමාන 3.8 H සමාන 11.5 නම් ලඝුන බව භාවිත එහි යගේ වර්ග දශම ස්ථානට සුවයි. ඒතර මෙතන තියෙන ලඝු පාවිච්චි කරන අදට ගන්න නේද? හරි. ඒක ලඝු පොත ඕන වෙනවා. මම ඒක කියලා දෙන්නම්. උතෝර මම අගයන් ටිකක් දාගන්න එකපාරම. A සමානයි R ට ගන්න කියන්නේ කීයද? R 3.8යි නේද?
3.8 වර්ගය වරක් h කීයද කියන්නේ h කියනවා 11.5 11.5යි ඒකේ තුන්වෙනි මූලය බෙදීම 2 හරි දැන් මේක අපි දැන් ලඝු භාවය දෙන්න හදන්නේ එතකොට අපි ලඝු ගන්න ඕනේ දෙපැත්තම ලඝු a සමානයි ලඝු කියලා දාලා මේ තියෙනගේ එහෙමම ලියනවා පළවෙනි ප්‍රයෝග ඊට පස්සේ පද වෙන් කරනවා පද වෙන් කරන්නේ මෙහෙම මෙන්න මේ දාර්ශනික දිනුනේ එක බෙදීම 3 ඒක අපි ලියාගෙන මෙහෙම එතකොට මෙතන වර්ගයක් තියෙනවා ඒක දැන් ලියාගන්න නැතුව මෙහෙම කරමු ඒක ලේසියෙන් මෙහෙම කරමු බලන්න මම තේරෙද්ද මෙතන දෙවරක් ලඝු 3.8 ධන ලඝු 11.5 තව මේ තුන අයින් කරනවා බෙදීම ලඝු 2 මෙන්න මෙහෙම තමයි එන්නේ ඊට පස්සේ අපි මේක ලඝු බැලුවා සුළු කරා දෙවරක් මේක යන ලඝු 0.579 මෙතන එනවා 1.6 මෙතන ලඝු 2 වර්තන මහල්ල කියනවා 3.1 හරි සුළු කරන්න තියෙන්නේ ලඝු බලන එකත් ප්‍රශ්නයක් නෑ කියලා මම හිතනවා උතර ඔයත් අවසානට එනවා ලඝු a සමානයි මේක කොහොම සුළු කරාම එනවා 0.439 ඊට පස්සේ අපි ඒ ගන්න ඇන්ටිලොග් ගන්නවා 0.439 එතකොට ඊට අගයක් එනවා 2.748 ඒ කියන්නේ අරයට මේක ඒකක දීලා නැහැ නේද ඒක නිසා ඔව් තියන්නේ මොන එච්චර අගයක් නෙමෙයි දීලා නැහැ එහෙනම් තමයි එන්නේ එතකොට මේක මම පොඩ්ඩක් කියලා දුන්නේ ඔයාලට මම ලව් ගණන් හදන විදිහ කියලා දෙන්න දෙන්න මේ ටික හදාගන්න පුළුවන් මම නිකන් මේ සූත්‍රය දාන විදිහ හදන විදිහ විතරයි චුට්ට පැහැදිලි කරේ හරි එතකොට මෙතන අපි ප්‍රශ්න තුනක් ගන්නවා නේද තව ප්‍රශ්න තුනක් ඉදිරිය කියලා දන්නවනේ ඒ ප්‍රශ්න තුනම ඊළඟ වීඩියෝ එකේ අරගෙන එතකන් සුබ දවසක්